දාලා තියෙන ගානේ තියෙන්නේ ලෙට් කොපර් හා නිෂ්ක්‍රීය ද්‍රව්‍ය x නියදියෙහි අඩංගු වේ. x කියලා නියදයක් තියනවලු. x කියලා යම් නියදයක් තියනවලු. මෙන්න මේ නියදියේ මොනවද තියෙන්නේ? ලෙට් තියනවලු, Pb ලෙට් තියනවලු, කොපර් තියනවලු. ආයි මොකක් හරි නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් තියනවලු. ප්‍රතික්‍රියා කරන්නේ නැති නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් තියනවලු. හරි. x ඇති ලෙඩ් හා කොපර් විශ්ලේෂණය කිරීම සඳහා පහත ක්‍රියාවලිය සිදු කරන ලදී. හරි. x ලෙඩ් හා කොපර් මෙන්න මෙයාගේ ලෙඩුයි කොපයි විශ්ලේෂණය කරන්න. හොයාගන්න ඔය දීලා තියෙන ක්‍රියාවලිය දෙක කරනවලු. හරිද? මොකක්ද දීලා තියෙන්නේ? x ග්‍රෑම් 0.285ක්. ඔය ගාන කියවන ගමන් පොඩි රූපයක් අඳගන්න. එතකොට ආය ගාන දිහා බලන්න ඕනේ. හරි. පැහැදිලි රූපයක් අඳගන්න. මෙන්න මේ x කියන එක්කනාගෙන් ග්‍රෑම් 0.285ක්. ග්‍රෑම් 0.285ක්. ස්කන්ධයක් තනුක නයිට්‍රික් මදක් වැඩි ප්‍රමාණයක් ද්‍රාවණය කරන ලදී. හරි. මෙයාව ද්‍රාවණය කරනවලු දිය කරන්න තමයි ඔය තනුක නයිට්‍රික් පාවිච්චි කරන්නේ. හරි. තනුක නයිට්‍රික් තුල දිය කරනවා. ග්‍රෑම් 0.285ම දිය කරනවා. හරිද? එතකොට මෙයාගේ තියෙන්නේ මොනවද? මේ ද්‍රාවණේ ලෙඩ් ධන 2 අයනයි කොපර් ධන 2 අයනයි අර කියන නිෂ්ක්‍රීය ද්‍රව්‍ය එක අපිට අදාළ නැහැ. හරි. පැහැදිලි ද්‍රාවණයක් ලැබුණි. පැහැදිලිලෝ ද්‍රාවණය කියන්නේ කිසිම අවක්ෂේපයක් නැතිලෝ ලැබුණු පැහැදිලි ද්‍රාවණය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එක් කරන ලදී. මෙන්න මේ ලැබිච්ච පැහැදිලි ද්‍රාවණයට එකතු කරනවලු සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කරනවා. සුදු අවක්ෂේපයේ y සෑදුනි. මේක ක්ලෝරයිඩ් ද්‍රාවණය එකතු කිරීම නිසා සුදු අවක්ෂේපයක් ලැබුණලු. හරිද? තියෙන අයන මොනවද? ලෙඩුයි කොපයි. මේ දෙන්නගෙන් ක්ලෝරයිඩ් නෑ සෝඩියම් ක්ලෝරයිඩ් දාම ක්ලෝරයිඩ් යන්නේ නේද දෙන්නේ. මේ දෙන්නගෙන් අවක්ෂේප වෙන ක්ලෝරයිඩය කවුද? මේ දෙන්නගෙන් අවක්ෂේප වෙන ක්ලෝරයිඩය ලෙඩ්. හරි. එහෙනම් මෙතෙන්ද දාපුවාම ඔන්න ඔය දෙන්න එකක් අවක්ෂේප වෙනවලු. අවක්ෂේපයක් හැදෙනවලු. එහෙනම් අවක්ෂේපයක් සහ අනිත් එක මොකද්ද? අනිත් එක අපි කරනවා පෙරණයක් කියලා. හරි. අවක්ෂේපයක් සහ පෙරණයක් හැදෙනවා. අවක්ෂේපයක් හැදෙනවා නම් අනිවාර්යෙන් පෙරණයකුත් හැදෙන්න ඕන. හරි. අවක්ෂේපයේ y සෑදුනි. මෙන්න මේ අවක්ෂේපයට අකුරක් දීලා දිනවා y කියලා. අවක්ෂේපයේ පෙරා වෙන් කර අවක්ෂේපයේ y හා පෙරණය z වෙන වෙනම විශ්ලේෂණය කරන ලදී. අවක්ෂේපයේ පෙරලා වෙන් කරලා ගන්නවලු. ඊට පස්සේ පෙරණයට z කියලා අකුරක් දෙනවා. හරි. ඔන්න ඔය ටික තමයි පළවෙනි ක්‍රියාවලියේ පළවෙනි කොටසෙන් කියන්නේ. දැන් මොකද කරන්නේ? දැන් කියනවා අවක්ෂේපයේ පෙරණය වෙන වෙනම ගන්නවා. හරිද? දැන් බලමු. අවක්ෂේපය ගැන ගාණි කියනවා. අවක්ෂේපයේ උණු ජලයේ ද්‍රාවණය කරන ලදී. අවක්ෂේපයේ උණු ජලයේ දිය කරලා. හරි. අවක්ෂේපය අපි දන්නවා අවක්ෂේපය මොකක්ද හැදුනේ? ලෙඩ් ක්ලෝරයිඩ් නේ හැදෙන්නේ අවක්ෂේපය අපි දන්නවා හැලජන අවක්ෂේප වෙන්නේ ලෙඩ් කියලා. හරි. මෙන්න මෙයා ආය උණු වතුරට දාලා දිය කරනවා. හරි. ආය උණු වතුරට දාලා දිය කරනවා. ඊට පස්සේ පොටෑසියම් ක්‍රෝමේට් ද්‍රාවණයකින් වැඩිපුර එක් කරන ලදී. ඊට පස්සේ මෙයාට දානවා K2CrO7 පොටෑසියම් ක්‍රෝමේට්. හරි. ද්‍රාවණයකින් වැඩිපුර එක් කරන ලදී. කහ පැහැති අවක්ෂේපයක් සෑදුනි. මේක එකතු කිරීම නිසා කහ පාට අවක්ෂේපයක් හැදුනලු. හරි. මේ පොටෑසියම් ක්‍රෝමේට් එකතු කරාට පස්සේ කහ පාට අවක්ෂේපයක් හැදුනලු. මොකක්ද ඔය හැදෙන කහ පාට අවක්ෂේපය? ලෙඩ් ක්‍රෝමේට්. ඔය හැදෙන අවක්ෂේපය ලෙඩ් ක්‍රෝමේට්. ලෙඩ් ක්‍රෝමේට් තමයි ඔය කහ පාට අවක්ෂේපයක් හැදෙනවා කියන්නේ. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියනවා අවක්ෂේපයේ පෙරා වෙන් කර තනුක නයිට්‍රික් ද්‍රාවණය කරන ලදී. ඔතනදී හැදිච්ච අවක්ෂේපය මොකද්ද? ලෙඩ් ක්‍රෝමේට්. ඔතනදී හැදිච්ච අවක්ෂේපය අරගෙන පෙරා වෙන් කරගෙන අරගෙන මෙතනත් ගන්නවා දැන් අවක්ෂේපය වෙන් කරලා. හරි. අවක්ෂේපය අරගෙන ඒකට දානවලු
පෙරා වෙන් කර තනුක නයිට්‍රික් තුල ද්‍රාවණය කරන ලදී. හරි. මෙයා ආය අරගෙන තනුක නයිට්‍රික් තුල දැම්මට පස්සේ ඒ ද්‍රාවණයේ තියෙන්නේ මොනවද? H+ NO3- තියෙනවා. ඒ තනුක නයිට්‍රික් දැම්මනේ. ඊට අමතරව lead ධන 2 සහ CrO4 2- තියෙනවා. ඔන්න ඔය අය තමයි ওই ද්‍රාවණේ පවතින්නේ. හරි. ඊට පස්සේ කියන්නේ මොකද්ද? ලදී. තැඹිලි පාට ද්‍රාවණයක් ලැබුණි. හරි. තනුකා නයිට්‍රික් තුල දිය කරාට පස්සේ තැඹිලි පාට අවක්ෂේපයක් ලැබුණා. හරි. මෙහෙම දිය කරාම තැඹිලි පාට ද්‍රාවණයක් ලැබුණා. සෝරි ඈ. තැඹිලි පාට ද්‍රාවණයක් ලැබුණා. මොකද්ද ඔය හැදෙන තැඹිලි පාට ද්‍රාවණය? තැඹිලි පාට ද්‍රාවණය එහෙනම් මේකේ ආය CrO4 2- නැහැ. තැඹිලි පාට වෙන්නේ කවුද? අවසන් ද්‍රාවණයේ තියෙන්නේ Cr2O7 2-. හරි. Cr2O7 තියෙන්නේ. තැඹිලි පාට වෙන්නේ මෙන්න මේ Cr2O7 ක්‍රෝමේට් වල. තැඹිලි පාට වෙන්නේ ඩයික්‍රෝමේට්. තැඹිලි පාට වෙන්නේ Cr2O7. හරි. තැඹිලි පාට අවක්ෂේප ද්‍රාවණයක් ලැබුණි. මෙම ද්‍රාවණයට වැඩිපුර Ki එක් කර I2 දර්ශකය ලෙස පිෂ්ඨය යොදා 0.1 සෝඩියම් තයෝසල්ෆේට් සමග අනුමාපනය කරන ලදී. මෙයාට දානවලු මෙන්න මේ අන්තිම එක්කනට දානවලු Ki පොටෑසියම් අයඩයිඩ් දානවලු. එතකොට පිට වෙනවලු I2. හරි. මේ පිට වෙන I2 ටික අරගෙන හරි මම ගන්නකො මේ විදිහට පිට වෙන I2 ටික අරගෙන හරි මොකක් හරි ක්‍රමයකින් I2 ටික අරගෙන පිෂ්ඨ පරීක්ෂණය කරනවලු. හරි. දර්ශක ලෙස පිෂ්ඨය යොදලා සෝඩියම් තයෝසල්ෆේට් එක Na2S2O3 එක්ක එයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා 0.1 කැපිටල් M කියලා. හරි. ගාන ඩෙසිමීටරයට මවුල 0.1 කියලා දීලා තියෙනවා. සම අනුමාපනය කරන ලදී අන්තලක්ෂය ලැබීම සඳහා අවශ්‍ය වූ සෝඩියම් තයෝසල්ෆේට් පරිමාව ඝන සෙන්ටිමීටර් 27යි. මේකට වැය වෙන පරිමාව ඝන සෙන්ටිමීටර් 27යි කියලා දීලා තියෙනවා. 27ක් විය. අනුමාපනයට NO3- අයන බාධා නොකරන බව උපකල්පනය කරන්න. හරි. එහෙනම් මෙතන NO3- වලින් බාධාවක් තියනවද? නැහැ. NO3- වලින් බාධාවක් නැහැ. හරි. මෙතනින් අපිට හොයාගන්න පුළුවන් මොනවද? මෙතනින් හොයාගන්න පුළුවන් මට ලෙඩ්. එතකොට මෙතනින් තමයි ගාන පටන් ගන්න හදන්න. හරිද? හදාගෙන මෙන්න මේ ඊතල දිගේ ඕම් පිටිපස්සට එන්න. හරි. පිටිපස්සට ආපුවම අපිට ලෙඩ් වල බ්ලඩ් ප්‍රමාණය හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට පෙරණය ගැන කතාවක් කියනවා. බලමු ඒකත් මේ ඇඳගෙන චිත්‍රයකට ඇඳගෙන බලමු. පෙරණය ගැන කියනවා පෙරණය උදාසීන කර ඒ කියන්නේ ඕක දැන් තනුක නයිට්‍රික් ඉඳ අම්ලයක් වෙලානේ තියෙන්නේ. ඒ ඉඳ උදාසීන කර වැඩිපුර Ki එක් කරන ලදී. හරි. මෙන්න මේ පෙරණය උදාසීන කරනවලු. උදාසීන කරලා හරි මේ ගත්තු පෙරණය උදාසීන කරලා මෙයාගේ දැන් මොනවද තියෙන්නේ? Cu-2 උදාසීන කරානේ. Cu-2 විතරයි තියෙන්නේ. මේකට දානවලු පොටෑසියම් අයඩයිඩ්. හරි. පොටෑසියම් අයඩයිඩ් දානවලු. එක් කරන ලදී. පිට වූ I2 දර්ශකය ලෙස විශ්ලේෂණය යොදා අර විදිහටම පරීක්ෂණය ආය කරනවලු. හරි. එතකොට මේකෙත් I2 පිට වුණාලු. අන්නේ I2 මෙතනදී තාපව් අනුමාපනයකට ලක් කරාලු. හරි. I2 අරගෙන පිට වෙච්ච I2 ප්‍රමාණය අරගෙන ඊට පස්සේ සෝඩියම් තයෝසල්ෆේට් කොච්චරද? සෝඩියම් තයෝසල්ෆේට් Na2S2O3 සෝඩියම් තයෝසල්ෆේට් 0.1 කැපිටල් M වෙච්ච ඝන සෙන්ටිමීටර් කීයක් වැය වෙලා තියෙනවද? සෝඩියම් තයෝසල්ෆේට් පරිමාව ඝන සෙන්ටිමීටර් 15යි. ඝන සෙන්ටිමීටර් 15ක් වැය වෙලා තියෙනවා. සැලකිය යුතුයි නිෂ්ක්‍රීය ද්‍රව්‍ය තනුක නයිට්‍රික්හි ද්‍රාවණය වේයයිද එය පරීක්ෂණයට බාධා නොවේයයිද උපකල්පනය කරන්න. හරි. උපකල්පනය දීලා තියෙනවා. සමහරක් වෙලාවට උපකල්පනය අහන්න පුළුවන්. හරිද? ඔකටින් උපකල්පනයක් අහන්න පුළුවන් මොකද්ද කියලා. හින්දා ඌවා චුට්ටක් කියවලා තියාගන්න ප්‍රශ්නේ. හරි. පළවෙනි ප්‍රශ්නේ. එක්සි අඩංගු ලෙඩ් හා කොපර් ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්න. එක්සි අඩංගු ලෙඩ් හා කොපර් ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්න.
අදාළ අවස්ථාවන්හි තුලිත රසායනික සමීකරණ ලියන්න. හරි. තුලිත රසායනික සමීකරණ ලියලිය දැන් බලමු කොහොමද ඕකේ ලෙඩ් සහ කොපර් ස්කන්ධ ප්‍රතිශත ගණනය කරන්න කියලා. හරි. හරි අපි යන් ඉස්සරවම ලෙඩ් වල කොහොමද හොයන්නේ කියලා බලමු. එතකොට කොතනින්ද පටන් ගන්න ලෙඩ් වල? මෙන්න මෙතනින්. හරි. මෙතනින් තමයි පටන් ගන්න සිද්ධ වෙන්නේ. හරි. මට හොයාගන්න වෙනවා මෙතන හොයාගන්න වෙනවා සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගාන. හරි. සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගාන. ඇයි ඒ? එතනින් හොයාගන්න පුළුවන් I2 මවුල ගාන. එතකොට I2 මවුල ගාන දන්නවා නම් ඊට උඩින් පියවරට යන්න පුළුවන්. හරි. ඊට උඩින් පියවරේ තියෙන්නේ I2 සහ Cr2O4 2-. ඔතනින් Cr2O4 2- හොයාගත්තොත් ඊට උඩින් පියවරට පනින්න පුළුවන්. හරිද? එතනින් CrO4 2- හොයාගෙන ලෙඩ් ප්‍රමාණය හොයාගෙන මෙතෙන්ට එනකන් එන්න පුළුවන්. හරි. එහෙනම් මගේ පළවෙනි පියවර මෙන්න මේකට අදාළ ප්‍රතික්‍රියා සෙට් එක මම ඉස්සලා හදා ගන්නවා. හරි. පළවෙනි පියවර මෙන්න මේ අවක්ෂේපයේ ලෙඩ් ක්ලෝරයිඩ්ට අදාළ ප්‍රතික්‍රියා සෙට් එක හදා ගන්නවා. හරි. පළවෙනියට මොකද වෙන්නේ? ලෙඩ් ක්ලෝරයිඩ්ට පොටෑසියම් ක්‍රෝමේට් දැම්මට පස්සේ ලෙඩ් ක්‍රෝමේට් කහ අවක්ෂේපය හැදෙනවා. ඒක ප්‍රතික්‍රියාව මොකද්ද? Pb ධන දෙකට CrO4 2- දැම්මට පස්සේ PbCrO4 කහ පාට අවක්ෂේපය හැදෙනවා. ඔන්න එක ප්‍රතික්‍රියාවක්. හරිද? ඔය තමයි එක ප්‍රතික්‍රියාවක් වෙන්නේ. ඊළඟ එක මේ හැදිච්ච ලෙඩ් ක්‍රෝමේට් බලන්න ඊළඟ පියවරට ගිහිලා ආයෙ ගාන බලන්න ඕනේ. හරි. ඊළඟ පියවරට ගිහින් බලන්න ලෙඩ් ක්‍රෝමේට් ඊළඟ පියවරට යද්දී Cr2O7 2- වෙලා. හරි. Cr2O7 2- වෙලා. දැන් බලමු Cr2O7 2- උනේ කොහොමද කියලා. ඉස්සලා බලන්න CrO4 වල ඉඳන් Cr2O7 2- වලට යනකොට ඔක්සිකරණාංකයේ වෙනසක් වෙලා තියෙනවද කියලා. ඔක්සිකරණාංකයේ වෙනසක් වෙලා තියෙනවා නම් ඒක ඔක්සිකරණයක් හරි ඔක්සිහරණයක් හරි වෙලා තියෙනවා. හරි. බලන්න ඔක්සිකරණයේ වෙනසක් වෙලා තියෙනවද කියලා. ඍණ 2යි 4 2 8යි එහා පැත්තේ ධන 6යි. මෙතන ඔක්සිකරණාංකය ක්‍රෝමීන් වල ධන 6යි. හරි. මෙතන ඔක්සිකරණාංකය බලන්න. 4 2 14යි 12යි ධන 6යි නෑ. මෙතනත් ධන 6යි. ඔක්සිකරණ ඔක්සිහරණයක් වෙලා තියෙනවද? නැහැ. මෙතන ඔක්සිකරණයක්වත් ඔක්සිහරණයක්වත් වෙලා නැහැ. හරි. එහෙනම් දැන් අපිට ගන්න පුළුවන් මෙතන හැදිච්ච ලෙඩ් ක්‍රෝමේට් BbCrO4 සොලිඩ් එක අවක්ෂේපය තනුක නයිට්‍රික් එක්ක වෙන මුකුත්ම වෙලා නැහැ. මෙයා චුට්ටක් PbCr2O7 වෙලා. හරි. PbCr2O7 වෙලා. දිය වෙලා ගිහිල්ලා. හරි. ක්‍රෝමේටය අවක්ෂේපයක් එයා දිය වෙලා ගිහිල්ලා. හරි. මෙන්න මෙයා තමයි තැඹිලි පාට වෙන්නේ. මෙයා තමයි තැඹිලි පාට වෙන්නේ. හරිද? දැන් ඊළඟ පියවර මොකද්ද? Cr2O7 එක්ක ප්‍රතික්‍රියා කරන්න දානවලු Ki. හරිද? මම දන්නේ හරියටම Cr2O7 දැලෙඩුත් තියෙනවනේ. Cr2O7 එක්ක හරි. ඔය ද්‍රාවණයට Ki දානවලු මේ. Ki දානවලු. Ki දාපුවාම I2 පිට වුණාලු. හරි. Ki කියන්නේ මම ගන්නම්කෝ I-. හරි. Ki කියන්නේ I- නේ. එතකොට I- දැම්මට පස්සේ I2 පිට වුණාලු. හරි. මෙතන ඔක්සිකරණාංකය ඍණ 1යි. මෙතන ඔක්සිකරණාංකය 0යි. මෙතනදී මොකද වෙලා තියෙන්නේ? මෙතනදී වෙලා තියෙනවා ඔක්සිහරණයක්. හරි. ඔක්සිකරණයක් වෙලා තියෙනවා. ඍණ 1 ඉඳන් 0ට වැඩි වෙලානේ තියෙන්නේ. ඔක්සිකරණයක් වෙලා තියෙනවා. හරිද? මෙතන වෙච්ච ඔක්සිකරණයට සමානව ඔයකෙම ඇතුලේ තව කවුරු හරි ඉන්න ඕනේ ඔක්සිහරණය වෙච්ච. ඔක්සිහරණය වෙන්න පුළුවන් එක්කෙනෙක්. කවුද ඔගේ ඇතුලේ ඉන්න ඔක්සිහරණය වෙන්න පුළුවන් එක්කන? ලෙඩ් ධන දෙකට ඔක්සිහරණය වෙන්න පුළුවන්ද ආය? බෑ. ලෙඩ් ධන දෙකට ආය ඔක්සිහරණය වෙන්න බෑ. නමුත් Cr2O7 2-. Cr2O7 2-.
ආම්ලික මාධ්‍යයේදී හරි H+ මාධ්‍යයේදී මොකද වෙන්නේ? ක්‍රෝමියම් ධන 3 බවට ඔක්සි හරණය වෙනවා. හරි ඔක්සි හරණය වෙනවා. තේරුණාද? හරි. දැන් මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක තුලිත කළා සම්පූර්ණ ප්‍රතික්‍රියාව හදාගමු. හරි. මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක තුලිත කළා සම්පූර්ණ ප්‍රතික්‍රියාව හදාගමු. හරි. I - I2 බවට පත් වෙනවා Cr2O7 මෙතන තුලිත කරන්න 2යි ධන 2යි ඉලෙක්ට්‍රෝන ක්‍රෝමියම් දෙකක් තියෙනවා නම් මෙතන 2යි ඔක්සිජන් 7ක් තියෙනවා ජල අණු 7ක් දාන්න ඕනේ H2O 7යි එතකොට මෙතනින් එනවා දෙවරක් 7 14යි H+14යි මෙතනින් ආරෝපණ තුලිත කරන්න දැන් මෙතන ධන 14යි මෙතන ඍණ 2යි ධන 12යි දෙවරක් 3 6යි මෙතෙන්ට 6ක් ඉලෙක්ට්‍රෝන දැම්මනම් හරියයි. හරි. මෙතන ඉලෙක්ට්‍රෝන 6යි ඍණ 6යි ඍණ 6යි ඍණ 2යි ඍණ 8යි ඍණ 8යි ධන 14යි ධන 6යි දෙවරක් 3 6යි ධන 6යි. හරි. තුලිතයි. දැන් මොකද කරන්නේ? දැන් පළවෙනි සමීකරණයේ 3ෙන් වැඩි කරලා මෙයාට එකතු කරන්න. සම්පූර්ණ ප්‍රතික්‍රියාව හදාගන්න ඕනේ. පළවෙනිය 3ෙන් වැඩි කරපුවාම එනවා 6i ධන Cr2O7 2 ධන 14ක් H+ පත් වෙනවා 14ක් H+ පත් වෙනවා. මෙතනින් එනවා පළවෙනි සමීකරණය අපි 3ෙන් වැඩි කරනවානේ. එතකොට මෙතනින් එනවා 3ක් I2 මෙතනින් එනවා 6ක් ඉලෙක්ට්‍රෝන. ඒ 6ක් ඉලෙක්ට්‍රෝන මේ පැත්තෙන් 6ක් ඉලෙක්ට්‍රෝන කැපිලා යනවා. මෙතන එනවා 2ක් Cr ධන 3 ධන 7ක් H2O කියලා. බලන්න සමීකරණය තුලිතයිද කියලා. ඔව් සමීකරණේ සමතුලිතයි. සමීකරණේ සමතුලිතයිද කියලා පටාර ගාලා හොයාගන්නේ කොහොමද? ඉක්මනට හොයාගන්නේ කොහොමද? අන්තිම සමීකරණය තුලිතයිද කියලා. මෙන්න මේවා දිහා බල බල ඉන්න එපා. කෙලින්ම ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි. ගොඩක් වෙලාවට හයිඩ්‍රජන් තුලිතද කියලා බලන්න. මෙතන 14යි 4 2 17යි හයිඩ්‍රජන් තුලිතයි. ඒ කියන්නේ අන්තිම ප්‍රතික්‍රියාව ලිව්වට පස්සේ හයිඩ්‍රජන් තුලිත නැත්නම් ඒක සමීකරණේ තුලිත වෙලා නැහැ. කොහේ හරි වැරද්දක් වෙලා තියෙනවා. හරි. ඒකට අන්තිම ප්‍රතික්‍රියාව ලියලා ඉවරලා අනේ තුලිතද කියලා මෙව්ව දිහා බල බල ඉන්න ඕනේ නැහැ. හරි. සමහරක් ළමයි ඉන්නවා I- දිහා බලනවා. 6යි. මේ පැත්තේ 6යි. එක තුලයි. Cr2 තුලිතයි. එහෙම ඕනේ නැහැ. හරි. කෙලින්ම යන්න H+ ළඟට. H+ තුලිතයි නම් සමීකරණේ 3යි. තුලිතයි. හරි. එහෙම නැත්නම් ආරෝපණ තුලිතද කියලා බලන්න. ආරෝපණ තුලිතයි නම් ඒත් සමීකරණේ තුලිතයි. අවසන් සමීකරණේ. හරි. ඊට පස්සේ මෙන්න මේ පිට වෙන I2 මෙන්න මේ පිට වෙන I2 සෝඩියම් තයෝසල්ෆේට් එක Na2S2O3 එක්ක ප්‍රතික්‍රියා කරලා මොනවද හදන්නේ? සෝඩියම් තයෝසල්ෆේට් එක. මේ ප්‍රතික්‍රියාව මතක තියාගන්න ඕනේ. මේ ප්‍රතික්‍රියාව අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. හරි. මේකෙන් හැදෙනවා I- ධන Na2S4O6 හරි. Na2S4O6 තුලිත කරන්න. තුලිත වෙන්න නම් මෙතෙන් දෙකක් දාන්න. හරි. මෙතන I- ඉඳලා සෝඩියම් අයලයිඩ් දාන්න. Na කියලා දාගන්නකො. එතකොට මෙතෙන් දෙකක් දැම්මා. මෙතෙන් දෙකක් දැම්මා. සෝඩියම් 2යි 2යි 4යි. මෙතන සෝඩියම් දෙවරක් 2 4යි. තුලිතයිනේ. හරි. I- මෙතන I2 2යි. අතන මයිනස් 1 I 2යි. හරි. සමීකරණය තුලිතයි. දැන් මොකද්ද හොයන්නේ? අපිට හොයාගන්න පුළුවන් සෝඩියම් තයෝසල්ෆේට් 0.1ක් දීලා තියෙනවා මේ සාන්ද්‍රණය ඝන සෙන්ටිමීටර් 25ක. එහෙනම් මට හොයාගන්න පුළුවන් මෙතනින් සෝඩියම් තයෝසල්ෆේට් මවුල ප්‍රමාණය. හරි. සෝඩියම් තයෝසල්ෆේට් මවුල ප්‍රමාණය හොයාගන්න පුළුවන්. සෝඩියම් තයෝසල්ෆේට් මවුල ප්‍රමාණය දන්නවා නම් I2 මවුල ප්‍රමාණය හොයාගන්න පුළුවන් ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතයෙන්. ඔය I2 තමයි මෙතනත් පිට වුනේ. එහෙනම් මේ I2 ප්‍රමාණයමයි මෙතනත් තියෙන්නේ. මෙතන I2 ප්‍රමාණය දන්නවා නම් මෙතනින් හොයාගන්න පුළුවන් Cr2O7 2 මවුල ගන්න. මෙතන Cr2O7 2 මවුල ගන්න දන්නවා නම් මෙතනත් තියෙන්නේ මේ ප්‍රමාණයමයි. හරි. එතන තියෙන Cr2O7 2 මයි මෙතනත් තියෙන CrO4 විදිහට. දැන් CrO4 දන්නවා නම් මෙතන දන්නවා CrO4 ප්‍රමාණය. මෙතන CrO4 ප්‍රමාණය දන්නවා නම් එයාගේ අනුපාතයෙන් ගන්න පුළුවන් මට මෙතන ලෙඩ් ධන 2 මවුල ප්‍රමාණය. හරි. ලෙඩ් ධන 2 මවුල ප්‍රමාණය ගන්න පුළුවන්. ලෙඩ් ධන 2 මවුල ප්‍රමාණය තමයි ඔය ලෙඩ් ක්ලෝරයිඩ් කියලා තියෙන්නේ. හරි. ලෙඩ් ක්ලෝරයිඩ් කියලා තියෙන්නේ මේ ප්‍රමාණය. හරි. එහෙනම් උතනින් හොයාගන්න
ස්කන්ධය මේ මවුල ගාන හොයලා මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා ස්කන්ධය හොයාගන්න. ස්කන්ධය හොයාගත්තොත් ඔතනින් කෙලින්ම ගාන හදාගන්න පුළුවන්. හරි. අපි දැන් උන් ගාන මැනේජ් කරා. මෙතනින් පටන් ගත්ත උඩට කරගෙන යන්න ඕන. හරි. එහෙනම් යන් ගානට. හරි. ඔක්කොටම ගලින් හොයාගන්න ඕනේ සෝඩියම් තයෝසල්ෆේට් මවුල ප්‍රමාණය. හරි. සෝඩියම් තයෝසල්ෆේට් මවුල ප්‍රමාණය. හරි. මම ගාන ප්‍රතික්‍රියා ටික ලියාගත්තු නිසා රූප සටහන මකලා දානවා. හරි. ඔය කට්ටිය දැන් මෙතනින් ලියාගෙන ඉවර වෙලා තමයි මෙතනින් එහාට වීඩියෝ එක ප්ලේ කරගන්න ඕනේ. හරි. මම මෙතනින් රූප සටහන අයින් කරලා දානවා. මම ප්‍රතික්‍රියා සෙට් එක මෙයාගේ ලියාගෙන ඉවරයි. මොකද මට ගාන හදන්න ඉන්නේ නැහැ. හරි. මම දැන් ගාන හදනවා. මට මෙතන හොයාගන්න පුළුවන් NH2O4 2- සෝඩියම් තයෝසල්ෆේට් මවුල ප්‍රමාණය. සෝඩියම් තයෝසල්ෆේට් මවුල ප්‍රමාණය කොච්චරක් එනවද? රූප සටහනේ බලන්න. උඩට ගිහින් රූප සටහනේ බලන්න. 0.1 මවුල ඝන ඩෙසිමීටරයට වෙච්ච 20 ඝන සෙන්ටිමීටර 27යි. ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්න 10 ඍණ 3ෙන් වැඩි කරනවා. ඝන ඩෙසිමීටරයට කැපිලා යනවා. මෙතනින් එනවා 2.7 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල 2.7 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියලා. හරි. ඔන්න එනවා සෝඩියම් තයෝසල්ෆේට් මවුල ප්‍රමාණය. සෝඩියම් තයෝසල්ෆේට් ඔච්චරක් තියෙනවා නම් I2 කොච්චරක් තියෙන්නේ? Ni2 අණු NH2O4 2- අනුපාතය කීයද? 1:2 නම් හරි 1:2 නම් Ni2 ප්‍රමාණය කොච්චරද? භාගයේ වැඩි කිරීම 2.7 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. හරි. මෙන්න එනවා Ni2 මවුල ප්‍රමාණය. හරි. එතකොට Ni2 මවුල ප්‍රමාණය ඔච්චරයි නම් ඊට පස්සේ යන්න පුළුවන් මෙතෙන්ට. I2 මෙච්චරයි නම් Cr2O7 ප්‍රමාණය කොච්චරද මේ? මෙතනින් ගන්න පුළුවන් NCr2O7 අණු Ni2 සමානයි Cr2O7 අණු I2 1:3 අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. 1:3 අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. I2 මෙච්චරක් ප්‍රතික්‍රියා කරලා නම් මෙයාගෙන් කොච්චරක් ප්‍රතික්‍රියා කරාද කියලා හොයාගන්න ඕනේ. හරි. එහෙනම් NCr2O7 ප්‍රමාණය කොහොමද ගන්නෙ? 2න් 1 වැඩි කිරීම 2න් 1 අර කලින් එක හරි මම එක සුළු කරේ නෑ. 2.7 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම 3න් 1යි. දැන් තමයි ක්‍රෝම් ඩයික්‍රෝමේට් වල ගත්තේ. හරි. මෙතනින් එනවා ඩයික්‍රෝමේට් වල මවුල ගාන. හරි. මම දැම්ම සුළු කරන්නේ ඔහොම තියාගන්න. ඩයික්‍රෝමේට් වල මවුල ගාන එනවා මෙතනින්. මෙතනින් ඩයික්‍රෝමේට් වල මවුල ගාන එනවා. ඔය ඩයික්‍රෝමේට්මයි මෙතනක් තියෙන්නේ. හරි. ඔය ඩයික්‍රෝමේට්මයි මෙතනක් තියෙන්නේ. හරි. දැන් බලමු මෙන්න මේ ලෙඩ්ක්‍රෝමේට් තනුක නයිට්‍රික් එක ඩයික්‍රෝමේට් වුණානේ. අන්නේ ප්‍රතික්‍රියාව තුලිත නැහැනේ. එහෙනම් මේක තුලිත කරන්න ඕන. මේක තුලිත කරන්න ඕනනම් අපිට මෙතන දෙකක් දාගෙන එහෙම කරන්න පුළුවන්. නමුත් අපි හරි විදිහටම තුලිත කරමු මේක. මේ ප්‍රතික්‍රියාව තුලිත කරමු හරි විදිහටම. CrO4 2- H+ නිසා නයිට්‍රික් නිසානේ Cr2O7 උනේ. හරි. එතකොට මෙතනින් ක්‍රෝමියම් 2යි. මෙතන දෙවරක් 4 8යි. මෙතන තියෙන ඔක්සිජන් 8ක්. මෙතන ඔක්සිජන් 7යි තියෙන. එහෙනම් තව ජල අණුවක් මදි. හරි. එතකොට ඔක්සිජන් 1යි මෙතන 1යි 7යි 8යි. හරි. එතකොට මෙතන හයිඩ්‍රජන් 2යි. එහෙනම් මෙතන හයිඩ්‍රජන් 2යි. බලන්න ආරෝපණ තුලිත ඇති. ධන 2යි. මෙතන දෙවරක් 2 ඍණ 4යි. මෙතන ඍණ 2ක් එනවා. මේ පැත්තට ඍණ 2ක් එනවා. ආරෝපණ තුලිතයි සමීකරණය නම් තුලිතයි. හරි. දැන් මට Cr2O7 2- දන්නවා. එහෙනම් CrO4 2- හොයාගන්න පුළුවන්. කොහමද? NCrO4 2- අණු NCr2O7 2-
අනුපාතය කීයද? මවුල අනුපාතය. එතන එනවා මවුල අනුපාතය 2ට 1යි කියලා. 2ට 1යි කියලා එනවා මවුල අනුපාතය. හරි. මවුල අනුපාතය 2ට 1යි නම් හරි. 2ට 1යි නම් මෙයාගෙන් මෙන්න මේ කියන ප්‍රමාණය තියෙනවා නම් NCrO4 minus chromate මවුල ප්‍රමාණය හොයාගන්න පුළුවන් 2ට 1 අනුපාතය නිසා 2කින් වැඩි කරලා. හරි. භාගය වැඩි කිරීම 2.8 වැඩි කිරීම 10 වැඩි කිරීම 3න් 1 වැඩි කිරීම 2කින් වැඩි කරලා ඔය දෙකට මේ දෙක සුළු වෙලා යනවා. හරි. ඔය දෙකට මේ දෙක සුළු වෙලා යනවා. දැන් සුළු කරන්න මෙතන 2.7 බෙදීම 3 2.7 බෙදීම 3 කියන්නේ 9යි. 0.9 වැඩි කිරීම 10 මවුල. හරි. මෙතනින් එනවා ක්‍රෝමේට් වල මවුල ගාන 0.9යි වැඩි කිරීම 10 මවුල කියලා. හරි. හරි. එතකොට කහපාට අවක්ෂේපයේ විදිහට ලැබෙන ලෙඩ් ක්‍රෝමේට් ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඔය ප්‍රමාණයම තමයි ලෙඩ් ප්‍රමාණයත් වෙන්නේ. හරි. PN PB ධන දෙක වෙන්නේත් ඔය ප්‍රමාණයම. හේතුව මෙන්න තියෙනවා. මේ තියෙන ලෙඩ් ක්‍රෝමේට්. මෙයාට මෙයාගේ අනුපාතය කීයද? 2ට 1යි. එහෙනම් ලෙඩ් ප්‍රමාණයත් ඔය ප්‍රමාණයම තමයි. 0.9 වැඩි කිරීම 10 මවුලමයි. ලෙඩ් වල මෞලික ස්කන්ධය කොච්චරද? ලෙඩ් වල මෞලික ස්කන්ධය 207යි. ලෙඩ් වල මෞලික ස්කන්ධය 207යි. ගානේ 8ම දීලා තියෙනවා. 207යි ග්‍රෑම් මවුලයට ඒකක නම් අනිවාර්යෙන් ආදේශ කරන්න. හරි. මවුලයට මවුල කැපිලා ගිහිල්ලා මෙතනින් එනවා සුළු කරපුවාම මෙතන දශම අමතක කරලා උසුළු කරන්න 9 වරක් 7 63න් 3 දානවා 6ක් ඉතිරි. හරි. 9 වරක් 0.6යි 6යි 9 වරක් 2 18යි. දැන් දශම ස්ථානයේ තියන්න. වැඩි කිරීම 10 ග්‍රෑම්. මෙතනින් එනවා 1යි 2යි 3යි 0.1යි 8යි 6යි 3යි ග්‍රෑම් කියලා. මෙන්න එනවා ලෙඩ් ධන දෙක ස්කන්ධය. හරි. එහෙම ලෙඩ් ධන දෙක නැත්තම් ලෙඩ් ස්කන්ධය. හරි. ඔන්න එනවා ලෙඩ් ස්කන්ධය. දැන් අපෙන් අහන්නේ ස්කන්ධ ප්‍රතිශතය. මෙන්න මේ ද්‍රාවණි තිබ්බ ස්කන්ධ ප්‍රතිශතය. හරි. මේ පැත්ත වැඩක් නැති නිසා මම දැන් මකලා දාගන්නවා. හරි. ප්‍රතික්‍රියා දැන් ඕනේ නැහැ නේ. ආයෙ ගන්න ඉවරයිනේ. හරි. දැන් ස්කන්ධ ප්‍රතිශතය හොයමු. ස්කන්ධ ප්‍රතිශතය හොයන්නේ කොහමද? PB 100ට ගාන මුළු ද්‍රාවණයෙන් 0.285 5න් කොච්චරක් තියෙනවද ලෙඩ්? 0.186යි 6යි 3ක්. එහෙනම් ඕක වැඩි කරනවා 100ට 100න්. හරි. ඕක වැඩි කරනවා 100ට 100න්. හරි. ඕක සුළු කරාම හරි මේක සුළු කරාම එයි 165.3යි කියලා. 165.3යි කියලා. හරි. මේ උත්තරේ ගත්ත ගමම ළමයි කරන මෝඩ වැඩක්. හරි. වැරදි වැඩක්. මොකද්ද කරන්නේ? දැන් 100න් 65.3ක් ලෙට් තියෙනවා නම් කොප තියෙන්නේ 100න් මේ ගාන අඩු කරපු උත්තරේ කියලා ගන්නවා. හරි. කොප තියෙන්නේ 100න් මේ ගාන අඩු කරපු උත්තරේ කියලා ගන්නවා. හරි. මොකද ළමයාට මේ ගාන අතනින් ඉඳන් මෙතෙන් යනකම් හදනකොට අමතකයි මේකේ නිෂ්ක්‍රීය කියලා ද්‍රව්‍යකුත් තිබ්බා කියලා. ඒ ද්‍රව්‍යයත් එක්ක ස්කන්ධය තමයි ග්‍රෑම් 0.285 5ක් වෙන්නේ. හරි. එතකොට දැන් මොකද කරන්නේ? දැන් එහෙම අඩු කරන්න බෑ. හරි. නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් තිබ්බේ නැත්නම් ඒ කියන්නේ මේ මිශ්‍රණයේ තිබ්බේ ලෙඩ් සහ කොප විතරක්ම නම් අපිට මෙතනින් කෙලින්ම ගන්න පුළුවන් 100න් 65.3 අඩු කරලා කොප ප්‍රතිශතය මෙච්චරයි කියලා. හරිද? නමුත් මේකේ x තුල තියෙනවා නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක්. අන්න ඒ නිසා අපිට එහෙම ගන්න බෑ. එහෙනම් ලෙඩ් ප්‍රතිශතය ඔන්න ඔහොම හොයන්න පුළුවන්. ලෙඩ් ප්‍රතිශතය ඔහොම හොයන්න පුළුවන්. හරි. දැන් අපි යම් කොපර් ප්‍රමාණය හොයන්න. හරි. කොපර් ප්‍රමාණය හොයන්න යා.
ඊළඟට අපි කරන්නේ කොප ප්‍රමාණය ගණනය කිරීම. හරි. හරි. කොප ප්‍රමාණය ගණනය කරද්දී යන්න ඕනේ මෙන්න මේ පෙරණිය කොටසට. මෙයාගෙත් ආයේ ගාන කියව කිව්ව ඉන්න ඕනේ නැහැ. හරි. ගාන කියව කිව්ව ඉන්න ඕනේ නැහැ. කෙලින්ම මෙතනින් ප්‍රතික්‍රියා ටික ඉස්සලා ලියා ගමු. කොප ධන දෙක තියෙනවා. කොප ධන දෙකට i මයිනස් දාපුවාම මොකද වෙලා තියෙන්නේ? i2 බවට ඔක්සි කරණයක් වෙලා මේ ඍණ එකේ ඉඳන් බිඳුවට ඔක්සිකරණාංකය වැඩි වෙලානේ. ඒ කියන්නේ ඔක්සිකරණයක් වෙලා තියෙන්නේ. හරි. මෙයා තුලිත කරගන්න 2i මයිනස් ධන 2 ඉලෙක්ට්‍රෝන. හරි. එහෙනම් තව එක්කෙනෙක් ඉන්න ඕනේ ඔක්සි හරණය වෙන්න. මේක වෙන මුකුත් නැහැනේ. මේක වෙන මුකුත්ම නැහැ. මොකද නයිට්‍රික් වල NO3 මයිනස් බලපාන්නේ නැහැ කියලා කියනවා ගන්න. එහෙනම් අනිවාර්යෙන් තියෙන්නේ මොනවද? අනික මේකේ නයිට්‍රික් ඇත්තෙත් නැහැ. මොකද මේක උදාසීන කරානේ. උදාසීන කරලා තමයි KI දැම්මේ. හරි නයිට්‍රික් ඇත්තෙත් නැහැ. තියෙන්නේ එකම දේ කොප ධන දෙක විතරයි. හරි. එහෙනම් කොප ධන දෙක මොකද වෙන්න ඕනේ අනිවාර්යෙන්ම? i මයිනස් i2 බවට ඔක්සිකරණය වෙනවා නම් කොප ධන දෙක ඔක්සිහරණය වෙන්න ඕනේ. කොප ධන දෙකට පුළුවන් ඔක්සිහරණය වෙන්න කොප ධන බවට. හරි. බලන්න ගිහිල්ලා ඉනෝගනික් නෝට් වල කොප ධන දෙකට පවතින්න පුළුවන් ඔක්සිකරණ අවස්ථා කොප ධන දෙක කොප වලට පවතින්න පුළුවන් ඔක්සිකරණ අවස්ථා ධන සහ ධන දෙක කියලා කියන්නේ. එතකොට ධන දෙක ඔක්සිහරණය වෙනවා නම් වෙන්නේ කොප ධන බවට. හරි. තුලිත කරන්න මේ පැත්තට ඉලෙක්ට්‍රෝනයක් දාන්න. හරි. තුලිත කරන්න මේ පැත්තට ඉලෙක්ට්‍රෝනයක් දාන්න. මේ සම්පූර්ණ සමීකරණය වැඩි කරන්න දෙකෙන්. හරි. සම්පූර්ණ සමීකරණය වැඩි කරන්න දෙකෙන් දැන් උඩ එකට නාට එකතු කරන්න. එකතු කරපුවාම වෙනවා 2i මයිනස් ධන 2i cu ධන දෙක පත් වෙනවා i2 ධන 2i cu ප්ලස් කියලා. හරි. 2i cu ප්ලස් කියලා. හරි. මෙන්න මේ පිටවන i2 මෙන්න මේ පිටවන i2 අර ඉස්සලා ගානේ වගේමයි මේ පිටවන i2 ප්‍රතික්‍රියා කරනවා තයෝ සල්ෆේට් එකත් එක්ක. හරි. එතකොට හැදෙන්නේ මොනවද? ප්‍රතික්‍රියා මතක තියාගන්න කිව්වා. S4O8 හරි. S4O6 2 minus S4O6 2 minus හරි. S2O3 S4O6 2 minus බවට පත් වෙනවා. හරි. තුලිත කරන්න. එතන දෙකයි දාන්න. හරි. සමීකරණය තුලිතයි. හරි. දැන් අපිට පුළුවන් මෙතන දැන් ගාන ප්ලෑන් කරමු. හරි. සමීකරණ ටික ලියලා ඉවරයිනේ. දැන් ගාන ප්ලෑන් කරන්න. දැන් පුළුවන් මෙතන තයෝ සල්ෆේට් ගාන හොයාගන්න. තයෝ සල්ෆේට් ගාන දන්නවා නම් i2 ප්‍රමාණය හොයාගන්න පුළුවන්. මේ i2 ප්‍රමාණයමයි මෙතනක් තියෙන්නේ. මේ i2 දන්නවා නම් මෙතන i මයිනස් මූල ගාන හොයාගන්න පුළුවන්. හරි. i මයිනස් ඕනේ. කෙලින්ම කොප ධන දෙක ප්‍රමාණය හොයාගන්න පුළුවන් එතනින්ම. හරි. කොප ධන දෙක දන්නවා නම් ප්‍රතිශතය ස්කන්ධය වල ප්‍රතිශතය හොයාගන්න පුළුවන්. හරි. බහිමු ගානට. මම හොයාගන්නවා ඉස්සරෝම ni2 නෑ ඉස්සරෝම තව සල්ෆේට් නේ n S2O3 2 minus තව සල්ෆේට් වල මවුල ගාන හොයාගන්නවා. හරි. එයාගේ ප්‍රතික්‍රියා කරන්නේ 0.1 මවුල ගන්න ඩෙසිමීටරේ වෙච්ච 15 වැඩි කිරීම 10 3යි ගන් ඩෙසිමීටර් ප්‍රමාණයක්. හරි. මෙතනින් එනවා 1.5 වැඩි කිරීම 10 3යි මවුල කියලා. හරි. 1.5 වැඩි කිරීම 10 3යි මවුල කියලා එනවා. තයෝ සල්ෆේට් මවුල ගාන. හරි. මෙතන තයෝ සල්ෆේට් මවුල ගාන මෙච්චරයි කියලා දන්නවනම් i2 ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ඒ කොහොමද හොයන්නේ? n i2 අණු n S2O3 2 minus මවුල අනුපාතය 1:2යි. හරි. තයෝ සල්ෆේට් ප්‍රමාණය මෙච්චරයි නම් i2 ප්‍රමාණය හොයන්න ඕනේ. හරි. 1:2යි නම් මෙයාගෙන් කොච්චරද කියලා බලන්න. මොකද කරන්නේ? 1.5 වැඩි කිරීම 10 3 වැඩි කරනවා දෙකෙන් එකෙන්. හරි. මොකද මෙයාගෙන් මෙච්චරයි නම් කොච්චරද කියලා බලන්න. 1.5ක් ආවොත් එහෙනම් කොච්චරද කියලා බලන්න. මොකද කරන්නේ? වැඩි කරනවා. ඕක බැරි අය, ඕක තේරෙන්නේ නැති අය මෙන්න මෙහෙම කරන්නකො. ඔන්න බලන්න. ni2 මේ බැරි අයට කියන්නේ. හරි. නිකමට බැරි අයට කියලා දෙනවා. S2O3 2 minus 1:2යි අනුපාතේ.
අපි දැන් දන්නේ කාගේද? අපි දන්නවා තයෝසල්ෆේට් වලනේ. කීය තයෝසල්ෆේට් වල ආවේ? තයෝසල්ෆේට් එකට යටින් ලියා ගන්න ඕනේ. 10 ඍණ 3යි. දැන් මොකද කරන්නේ? දෙපැත්ත මාරු කරා. දෙපැත්ත මාරු කරලා මෙතන x කියලා දාගන්න. හරි. දැන් මෙතනින් එනවා 2යි x සමානයි 1.5 වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙනම් මෙතනින් x සමානයි 1.5 වැඩි කිරීම 10 ඍණ 3 බෙදීම 2යි. ගාන ඇතුලේ මේක කර කර ඉන්න බෑනේ x කියලා. හරිද? මෙතනින් මෙහෙම ලියා ගන්නකො වරදින්නේ නැහැ ඒක. ලියාගෙන හිතින් හිතා ගන්න. හරි. හිතින් හිතලා හදන්න. හිතින් හිතලා මම මෙතන x කියලා ගන්නවා. එහෙනම් මේ පැත්ත මෙතන එන ඉලක්කමෙන් බෙදෙන්න ඕනේ. මෙතන එන ඉලක්කමෙන් වැඩි වෙන්න ඕනේ. කියලා දාලා හිතින් හදන්න. හරි. දැනට මේක හදාගෙන තියාගන්න මෙහෙම කියන්නේ බැරි කට්ටිය. හරි. මේ ස්ටොයිකියෝමෙට්‍රි දීපුවාම හොයාගන්න බැරි මේ මවුල් ප්‍රමාණය හොයාගන්න බැරි අය එහෙම ලියලා තියාගන්න. හරි. ඊට පස්සේ ඔයාලට ඕන වෙලාවට ඔයාලට ඕන වෙලාවට ඒක පාවිච්චි කරලා ගාන හදන්න. හරි. එතකොට I2 මවුල ප්‍රමාණය එනවා. හරි. I2 මවුල ප්‍රමාණය ගත්තයි I2 මයි මෙතනක් තියෙන්නේ. මෙතන I2 තියෙනවා නම් ඊට පස්සේ කොපර් ධන දෙක ප්‍රමාණය හොයාගන්න පුළුවන්. හරි. NCU2+ අණු NI2 සමානයි 2:1 අනුපාතේ. හරි. 2:1 අනුපාතේ. හරි. එහෙනම් 2:1 නම් අනුපාතේ N කොපර් Cu ධන දෙක ප්‍රමාණය කොච්චරද? 1.5 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම භාගය වැඩි කිරීම. හරි. මේ සම්පූර්ණ එක තමයි I2 කියන්නේ. මෙන්න I2 ප්‍රමාණය වගේ කී ගුණයක් තියනවද? I2 ප්‍රමාණය 1යි නම් කොපර් ධන දෙක දෙකක් තියෙනවා. එහෙනම් දෙගුණයක් තියෙන්න ඕනේ. හරි. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. එහෙනම් කොපර් ධන දෙක මවුල ප්‍රමාණය එනවා 1.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියලා. ඔතනින් හොයාගන්න කොපර් වල ස්කන්ධය හොයාගන්න 1.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල වැඩි කරන්න මෙයාගේ මෞලික ස්කන්ධයෙන් එනවා 63.5යි. එතනින් එනවා 63.5 ග්‍රෑම් මවුලයට මවුල කැපිලා යනවා. මෙතනින් වැඩි කරලා බලන්න 63.5 15 පැත්ත වැඩි කරන්න දශම අමතක කරන්න 635 15 වැඩි කරන්න 5 5 25 පාදාන දෙකක් ඉතිරි 5 3 15යි 10 10 දාන දෙක එකක් ඉතිරි 5 රකයි 30 31යි 1 වර 5 5 1 වර 3 3 1 වර 6යි මෙතනින් එනවා 5යි 7යි 5යි 12 දෙක දාන එකක් ඉතිරි 3යි 1යි 4යි 1යි 5යි 6යි 3යි 9යි මෙතනින් එනවා 9525යි 9525යි ග්‍රෑම්. ඕක 9525 වෙන්නේ නැහනේ 10 ඍණ 3ක් තියෙනවා ගුණ කිරීම සහ දශම ස්ථාන තියෙනවා. හරි. දශම ස්ථාන තියෙනවා මෙතන 1යි මෙතන 1යි දශම ස්ථාන දෙකක් තියන්න ඕනේ. මෙතනින් එනවා 9 5යි 2යි 5යි වැඩි කිරීම 10 ඍණ 3යි ග්‍රෑම් කියලා. හරි. එහෙනම් දශම ස්ථාන තව 3ක් මෙහෙට පන්නන්න 1 2 3 0.095ක් විතර ඇති. හරි. 0.095යි ග්‍රෑම්. හරි. ඔන්න එනවා කොපර් ස්කන්ධය. අපෙන් අහන්නේ කොපර් ස්කන්ධය නෙවෙයි කොපර් ස්කන්ධ ප්‍රතිශතය. කොපර් ස්කන්ධ ප්‍රතිශතය තියෙනවා 0.95 බෙදීම මුළු ස්කන්ධය කීයද? 0.285යි 5යි. 0.285 වැඩි කරනවා 100ට 100ෙන්. හරි. සූ කරන්න මේක. සූ කරපුවාම මේ 33.4යි 100ට කියලා. 33.4යි 100ට කියලා. හරි. මෙන්න එනවා කොපර් ප්‍රතිශතය. හරි. එහෙනම් කොපර් ප්‍රතිශතය හෙව්වා සහ කොපර් ප්‍රතිශතය සහ ලෙඩ් ප්‍රතිශතය වෙන වෙනම හෙව්වා. හරි. ඊට පස්සේ ආනවා y අවක්ෂේපය විශ්ලේෂණයේදී කරන අනුමාපනයෙහි අන්තලක්ෂයේදී ලැබෙන වර්ණ විපර්යාසය. හරි. ඔය අනුමාපනයේදී කියලා කියන්නේ මොන අනුපාපනයේදීද? අර අන්තිමේට කරනව නේද? I2 ඕක මේ අහන්නේ අර අන්තිමේට කරන්නේ CR ධන 3 සහ I2 තියෙනකොට අන්න ඒ වෙලාවට වෙන වර්ණ විපර්යාසය මොකද්ද? නිල් පාට කොළ පාට වෙන එක වෙන්නේ. හරි. නිල් පාටට තියෙන එක
කොළ පාටට වෙන එක වෙන්නේ. හරි. මම මේක මකලා එක ලියන්නම් ටිකක්. බලා ගන්නකෝ. වර්ණ විපර්යාස වෙන්නේ නිල් පාට කොළ පාට වෙන එක. හරි. හේතුව පිෂ්ඨයේ ඇති විට හරි පිෂ්ඨයේ තියෙන වෙලාවට පිෂ්ඨය ඇති විට I2 නිල් පාටක් පෙන්නනවා. හරි. පිෂ්ඨයේ තියෙන වෙලාවට I2 නිල් වෙනවා. පිෂ්ඨයේ තියෙන වෙලාවට I2 නිල් වේ. ක්‍රෝමියම් ධන 3 ආම්ලික මාධ්‍යයේදී කොළ පැහැයක් ගන්නවා. හරි. Cr ධන 3 ආම්ලික මාධ්‍යයේදී කොළ පැහැවේ. හරි. කොළ පැහැවේ හේතුව නම් ඕනේ පාට විතරනේ අහන්නේ. නිල් පාට කොළ පාටපත් වෙනවා කියලා තිබ්බනම් ඇති. හරි. බෙන්න ඔය කියපු ගාන. හරි ලේසි. හිතන්න ඕනේ පොඩ්ඩක් හිතන්න කියලා තියෙන්නේ අර පින්තූරය ඇඳ ගන්නකො. ඔය කට්ටිය ඔය පින්තූරේ ගානට වචනෙන් කියවලා ඔය කට්ටියට ඉතින් අන්න ලෙවල් 9ක් A8ක් A7ක් ඔය වගේ ටිකක් හොඳ රිසල්ට් එකක් දාපු ළමයි ඉන්නේ. ඒකෝර ඔය කට්ටියට ගාන කියවලා මෙන්න මේ වගේ පොඩි රූප සටහනක් ඇඳ ගන්න පුළුවන්. ඒ රූප සටහනේ දීලා තියෙන දත්ත වලින් ගාන කොයි පැත්තෙන් කොයි පැත්තටද හදාගෙන ඉන්නේ කොහොමද හදාන්නේ කියන එක ඔළුවට වැටෙනවා. ඒකට ඒ පිළිවෙලට ප්‍රතික්‍රියා ටික ලියලා එතකොට ප්‍රතික්‍රියා ලියන්න යනකොට සමහරක් ළමයින්ට එනවා අවුලක්. අඩි ප්‍රතික්‍රියා ලියන්නේ කොහොමද? ප්‍රතික්‍රියා දන්නේ නැහැ නේ. පාඩම් කරලා නැහැ නේ ප්‍රතික්‍රියා. නෑ ප්‍රතික්‍රියා පාඩම් කරන්න ඕනේ නැහැ. හරි. මේ මං හිතුවේ දැන් I I2 බවට ඔක්සිකරණය වෙලා නම් ඒ ද්‍රාවණය ඇතුලේ තව කවුරු හරි ඉන්න ඕනේ ඔක්සිහරණය වෙන්න. හරි. එතකොට මේ ද්‍රාවණය ඇතුලේ හිටියේ කොපර් ධන 2 විතරයි. එහෙනම් කොපර් ධන 2 ඔක්සිහරණය වෙලා තියෙනවා. හරි. කොපර් ධන 2 ඔක්සිහරණය වෙන්නේ කොපර් ධන 1 බවට කියලා ඔය කට්ටිය දැනගන්නවා. එතකොට D ගුණීය ලෝහවල ඔක්සිකරණ අංක චුට්ටක් ඔළුවේ තියෙන්න ඕනේ. කොහොමද මේ ඔක්සිකරණ ඔක්සිහරණය වෙන්නේ කියලා. තේරුණාද? එතකොට ලෙඩ් ගන්න කොටත් එහෙමයි. ලෙඩ් ගන්න කොටත් ආවනේ අපි ද්‍රාවණ දෙයක්. එතකොටත් එහෙමයි. හරි. එතකොට හිතන්න ඕනේ රූප සටහන ඇඳ ගන්න ඕනේ. රූප සටහන ඇඳගෙන අර විදියට හිතලා ගාන හදන්න පුළුවන්. ප්‍රතික්‍රියා දන්නේ නැත්නම් අර මං කිව් විදිහට හිතන්න. හිතලා ගාන හදන්න. තේරුණාද? හරි ලේසි මේ ගණන්. හරි. පට්ටම ලේසි. හරි. හරි. ඔය කට්ටියට මම දාපු ඊළඟ ගානේ තිබ්බේ J හා K P ගුණුවට අයත් වන එකම කාණ්ඩයේ මූල එකිනෙකට යාබදව පීඩන අලෝහ මූල ද්‍රව්‍යයකි. J මූල ද්‍රව්‍යයෙන් J3 අණුක සූත්‍රයෙන් යුත් 3 පරමාණුක අණුවක් සෑදෙන අතර J හා K මූල ද්‍රව්‍ය KJ2 අණුක සූත්‍රයෙන් යුත් සංයෝගයක් සෑදේ. J3 හා KJ2 අණු සමාන හැඩයෙන් යුක්තයි. ඔය මොකද්ද ඔය කියන්නේ? ඔක්සිජනුයි සල්ෆයිඩ් ඔන්න ඔය දෙන්න ගැන කියන්නේ. හරි. ත්‍රිගුණීය මූල ද්‍රව්‍ය ගැන මේ පැත්තෙන් බලාගෙන යන්න. හරි. මෙහෙමනේ තියෙන්නේ. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන්, ක්ලෝරින්, නියෝන්. හරි. सोडियम मैग्नीशियम ඔන්නෝමයි තියෙන්නේ. හරි. එතකොට P ගුණුව කියලා කියන්නේ P ගුණුවට අයිති වෙන්නේ මෙන්න මේ සෙට් එක. හරි. මෙන්න මේ සෙට් එක තමයි P ගුණුවට අයිති වෙන්නේ. හරි. බලන්න ඔය කියන එකම කාණ්ඩය වෙන්න ඕනේ. හරි. එකම කාණ්ඩේ ළඟ පිහිටලා තියෙන්න ඕනේ. ඔය විදියට හැදෙන එකන කවුද කියලා බලන්න. B3 හදනවද? නැහැ නේද මේ කාණ්ඩෙ වෙන්න බෑ. L3 හදන්නේ නැහැ. C3 හදන්නේ නැහැ. Si3 හදන්නේ නැහැ. ඒකත් ගන්න බෑ. N3 නෑනේ. N2 හදනවා. N3 හදන්නේ නැහැ. O3 O3 කියන්නේ ඕසෝන්. ඕසෝන් හදනවා. O3 හදනවා. මේ දෙන්න එකතු වෙලා SO2 එහෙනම් මෙයාත් හදනවා. මෙයාව ගන්න පුළුවන්. F3 හදන්නේ නැහැ. මේවා හදන්නේ. එහෙනම් කවුද
දෙන්න O සහ S. එතකොට ඔක්සිජන් තමයි O3 අණුව හදන්නේ. ඒ කියන්නේ J3 නේ. එහෙනම් J කියන්නේ කවුද? J කියන්නේ ඔක්සිජන්. හරි. J කියන්නේ ඔක්සිජන්. K කියන්නේ එහෙනම් කවුද? K කියන්නේ නිත් එක්කන සල්ෆර්. ඔන්න තියෙනවා K හා J. J3 හා KJ2 අණුවල හැඩ. හරි. හැඩ අපෝණය කරමු. O3 නේ. O3 කියන්නේ ඔක්සිජන්, ද්විත්ව බන්ධන ඔක්සිජන්. පුරුදු පාඩේ අදින් මොකක් කට්ටියට මම කියලා දුන්න විදිහට. ඉස්සරවම අණුවේ නිකන් සැකිලි ව්‍යුහය අදිනවා. සැකිලි ව්‍යුහය ඉඳලා ගාන හදමු. එක ඔක්සිජන් එක්කෙනෙක්ගේ 6යි 6 වරක් 3 18යි 18 හයිඩ්‍රජන් වලට 18යි. හරි. එතකොට ඔක්කොම ඉලෙක්ට්‍රෝන 18ක් තියෙනවා යුගල් ගාන කරගන්න. යුගල් 9යි. 9න් දැනට යුගල් දෙකක් ගිහිල්ලා දෙකක් අඩු කරනවා. තව යුගල් 7ක් ඉතිරි. ඒ ඉතිරි 7 දාන්න මෙයාට. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔන්න යුගල් 7 දැම්මා. හරි. යුගල් 7 දැම්මා. එහෙනම් ද්විත්ව බන්ධන හදන්න පුළුවන් ද්විත්ව බන්ධන හදමු. බලන්න මෙතනින් ද්විත්ව බන්ධන හැදුවා. හරි. ඕනනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මෙතනින් ද්විත්ව බන්ධනයක් හදන්න පුළුවන්. හැදුවොත් මොකද වෙන්නේ? 2යි 4යි 6යි 8යි 10යි. දෙවෙනි ආවර්තයේ මූල ද්‍රව්‍ය වලට 8ට වඩා තියාගන්න පුළුවන්ද? දෙවෙනි ආවර්තයේ මූල ද්‍රව්‍ය 8ට වඩා තියාගන්න බෑ. ඒකෝට ඒක වැරදි. ඒ හින්දා මෙයා අඳින්න බෑ. හරි. එකක් අඳින්න බෑ. හරිද? එහෙනම් දැන් ආරෝපණ දාන්න. 1යි 2යි 3යි 4යි 5යි. තියෙන්න ඕනේ 6ක්. එකක් අඩුයි. අඩුයි නම් ධන ආරෝපණයක්. තියෙන්න ඕනේ 6ක්. තියෙනවා 7ක්. එකක් වැඩි ඍණ ආරෝපණයක් දාන්න. මෙන්න තියෙනවා O3 ගේ O3 අණුව. හරි. මෙයාගේ හැඩය මොකක්ද? හැඩය අපි කොහොමද ගන්න හැඩය? ඉස්සරහම බලන්න ඕනේ සිග්මා බන්ධන ගන්න. සිග්මා බන්ධන දෙකක් තියෙනවා. සිග්මා බන්ධන දෙකක් තියෙනවා. එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකසර ඉලෙක්ට්‍රෝන එකසර ප්‍රමාණය එකසර එකක් තියෙනවා. හරි. සිග්මා 2යි එකසර 1යි. දැන් බලන්න වෙස්ප යුගල් ගාන VSEPR T වෙස්ප යුගල් ගාන 3යි. හරි. එහෙනම් මෙයාගේ හැඩය මොකද්ද? මෙයාගේ හැඩය ඇවිල්ලා කෝනිකයි. හරි. මෙයාගේ හැඩය ඇවිල්ලා කෝනිකයි. දැන් අනිත් එක්ක නේදලා බලන්න. K ඒ කියන්නේ ඇවිල්ලා KJ2 නේ තිබ්බේ. KJ2 කියන්නේ SO2 කියන එකට. හරි. බලන්න මෙයාගේ හැඩය ඇඳලා සල්ෆර් වල 6යි 6 වර 3 18යි ආයෙත් 18යි මෙහෙම ඉන්නේ අණුව. සල්ෆර් ඔක්සිජන් 18 බෙදෙන 9යි 7යි. හරි 7ක් දාන්න එපා. ඒකට අර විදිහමයි. මේකට 7ක් දාද්දි මෙතන එකක් බෙදෙනවා. හරි. දැන් මෙයා සල්ෆර් තුන්වෙනි ආවර්තනේ. තුන්වෙනි ආවර්තයේ මෝල් ද්‍රව්‍ය වලට අන්තිම කවචය 8ට වඩා තියෙන්න පුළුවන්. ඒකට 2 4 6 8. හරි. 8 මම තව එකක් දානවා. ප්‍රශ්නයක් නැහැ. හරි. සල්ෆර් වලට තියාගන්න පුළුවන් 8ට වඩා. මුළු ඉලෙක්ට්‍රෝන ගන්න. හරි. දෙවෙනි ආවර්තයේ වල විතරයි බැරි. හරි. මෙන්න තියෙනවා සම්පූර්ණ ඔක්කොම ටික. බලන්න ඉලෙක්ට්‍රෝන ගන්න ගණන් කරලා 1 2 3 4 5 6 හරි 1 2 3 4 5 6 අවුලන්නේ 1 2 3 4 5 6 ආරෝපණ නැහැ. හරි. එහෙනම් මෙයාගේ හැඩය මොකද්ද? සිග්මා බන්ධන හැඩය හොයන්නේ මේ ටිකෙන්. සිග්මා බන්ධන ගණන සිග්මා බන්ධන 2යි. සිග්මා කියන්නේ මේ එක බන්ධනයකට. හරි. එකසර 1යි. වෙස්ප යුගල් ගාන
3යි විස්ප යුගල් ගාන 3යි එහෙනම් හැඩය මොකද්ද එහෙනම් හැඩය කෝණිකයි හැඩය කෝණිකයි හරි හරිනේ හැඩ දෙක සමානයි හරි අපෙන් අහන්නේ හැඩය කුමක්ද කියලා ඔය දෙන්නගේ හැඩය කෝණිකයි කියලා ලියවනම් ඇති දෙන්නම සමානයි කියලා කියනවනේ ගානේ J3 අණුවෙහි සංප්‍රයුක්ත ව්‍යුහය මෙන්න මෙයාගේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නලු හරි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නලු මෙයාගේ එච්චර දෙයක් නැහැ මෙන්න මෙයාගේ සංප්‍රයුක්ත ව්‍යුහ ගත්ත හැකි මෙන්න මේ එකසර යුගලය ඇතුළට කඩලා මෙතනින් යුගලයක් එළියට ගන්නවා එතකොට එනවා මෙතනින් ඔක්සිජන් ද්විත්ව බන්ධන ඔක්සිජන් තනි බන්ධන ඔක්සිජන් කියලා මෙන්න තියෙනවා සංප්‍රයුක්ත ව්‍යුහ උච්චරණීය සංප්‍රයුක්ත ව්‍යුහ